SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් ආයුබෝවන් ඔබෙක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. බහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවුවන් 8ක් ජීවිතක්ෂයට 50කට වැඩි පිරිසකට තුවාල. බන්ධනාගාර සිද්ධිය විමර්ශනයට කමිටුවක්. පාර්ලිමේන්තුවත් උණුසුම් වේ. තාලාබහන සිද්ධ වුණා ගිනි තිබ්බා. පව්වේ මිනිස්සු ගැන. මේ සිදුවීමේ සත්‍ය හොයලා තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළට. හිටපු ඇමති බැසිල් ඇතුළු සිව් දෙනෙකු දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් රැඳවුවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පැවසුවේ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට බොහෝ දුරට පාලනය කර ඇති බවයි. මහර බන්ධනාගාරයේ රැඳවුවන් අතර ඊයේ දහවල් නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. එහි රැඳවුවන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග තවත් රැඳවුවන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් බන්ධනාගාරය තුල රඳවා සිටින සිරදඬුවම් නියම වූ සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන් අතර ගැටුමක් දක්වා පැවති නොසන්සුන් තත්ත්වය ඊයේ රාත්‍රිය වන විට වර්ධනය වී තිබුණා. එහිදී බන්ධනාගාරයේ ඇතුළත ගේට්ටු බිඳ රැඳවුවන් පිටතට පැමිණීමට උත්සාහ දරා ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද රැඳවුවන්ගේ බහරයට ගෙන තිබූ බවයි පොලිසිය පැවසුවේ. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය භාවිත කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබෙනවා. ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමටද පියවර ගැනුණා. එසේම බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට කඩිනමින් පියවර ගැනුණු අතර කැලණිය සහ රාගම පොලිස් ස්ථානවලින් පොලිස් කණ්ඩායම් 5ක් යෙදවීමට පොලිසිය පියවර ගත්තේ ඒ අනුවයි. සිද්ධිය සැලවීමත් සමග බන්ධනාගාරය ඉදිරිපිටට රැඳවුවන්ගේ ඥාතීන්ද රැස්ව සිටියා. නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබුවන් කඩිනමින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා. ඒ අතර ඊයේ රාත්‍රිය වන විට රැඳවුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගෙන තැබීමට කටයුතු කර තිබුණා. ගින්න ව්‍යාප්තියත් සමග පාලනය කිරීම සඳහා
ගිනිනිවීම් රථ 6ක් යෙදවීමට පියවරගත් බවයි ගිනිනිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් අද අලුයම වනතුරුත් ගින්න පැවති බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළා. අද අලුයම බන්ධනාගාරයේ පැවති තත්ත්වයයි මේ. දෙරණ අරුණ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු රැඳවියෝ තමයි මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ යම්කිසි ආකාරයක කලබලකාරී වාතාවරණයක්. ඊට පස්සේ ඒක කැරැල්ලක් දක්වා වර්ධනය වුණා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් බරපතල තුවාල ලබලා රෝහල් ගත කරලා තියෙනවා. එමෙන්ම ඇතුළත කාර්යාල වෙනත් දෑ සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන බවට තමයි බන්ධනාගාර නිලධාරීන් වාර්තා කරන්නේ. මේ අද උදෑසන 4 වනතුරුත් විටින් විට බන්ධනාගාරය තුල මේ තත්ත්වය තිබුණා. විශේෂ කාර්ය බලකාය යොදවලා තියෙනවා නිලධාරීන් 200ක්. ඒ වගේම පොලිස් නිලධාරීන් 400ක් විතර මේ ප්‍රදේශයේ ශාවට අවට ප්‍රදේශයේ බාහිර ආරක්ෂක වළල්ලට. නමුත් බන්ධනාගාර නිලධාරීන් මේ ඇතුළත කටයුතු පාලනය කරමින් පවතිනවා. ඒ අතර පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ මහර බන්ධනාගාර පරිශ්‍රයට පැමිණියා. මහේස්ත්‍රාත්තුමා කැඳවලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් යටතේ. යනුවේ දැන් සාමකාමී වාතාවරණයක් තියෙන්නේ. බන්ධනාගාරයේ දේපොළ වල වෙච්ච අලාභය ඒ වගේම වෙච්ච තුවාලවීම සම්බන්ධව මහේස්ත්‍රාත්තුමාගේ අතින් පරීක්ෂණ පැවැත්වෙනවා. නොයෙකුත් කාරණා නිසා තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. මේ කොරෝනා වෛරස් තත්ත්වයත් එක්ක තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම සෑහෙන පිරිසක් මම හිතන්නේ බන්ධනාගාර රෝහල ආශ්‍රිත තිබිච්ච ඖෂධ කපඩාවේ තිබිච්ච යම් ඖෂධ වර්ග භාවිතා කරලා සෑහෙන මත්ගතියකින් හිටපු බව අපේ වුණා ඊ රාත්‍රියේ මුළුල්ලේම. ඒ අයගේ මත්ගතියත් එක්ක තමයි ප්‍රචණ්ඩ ගියේ මේ වෙද්දී ඒක නෝමල් තත්ත්වයට හැරලා තිනවා. මෙතනින් එහාට අවශ්‍ය පියවර අපි ගන්නවා. මේකේ කොවිඩ් පොසිටිව් බවට අඳුරගෙන තිබිච්ච අය සියලු දෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට අරන් යන්නත් ඒ වගේම අප නියම වෙලා හිටපු අයව නිරෝධායනය සඳහා විශේෂ ස්ථාන කරගෙන යාමත් ඒක අද දැන් යහුසුලුව කරනවා. බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පැවසුවේ. එමෙන්ම රැඳවුවන් විසින් රඳවාගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාද මුදාගත් බවයි ඔහු පැවසුවේ. මේ වන විට බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පරිශ්‍රය තුළට ඇතුළු වී පොලිස් විශේෂකාර්ය බලකායද සහාය ඇතිව තත්ත්වය බොහෝ දුරට පාලනය කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඊ රාත්‍රියේ ඉඳන්ම අපි මේ ස්ථානයේ රැඳී සිටියා ඔබට තොරතුරු වාර්තා කිරීම සඳහා. ඉතින් අද උදෑසන වනතුරුම මේ රැඳවියන් සහ පොලිසිය අතර නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබුණා. උදෑසන 5 පමණ වෙදිත් අපිට දැක්කා අපිට අහන්න ලැබුණා වෙඩිසද්ද මේ ස්ථානයේ. නමුත් 6 පමණ වන විට මේ තත්ත්වය බොහෝ දුරට පාලනය කරන්නට පොලිසිය සමත් වුණා. උදෑසන අපි දැක්කා ගිලන් රථ වලින් රැඳවියන් රෝහල් ගත කරන ආකාරය තුවාල ලැබුවා. ඉතින් මේ අනුව බැලුවම මේ වන විට බොහෝමයක් දුරට පාලනය කරලා තියෙනවා මේ තත්ත්වය. කොහොමුණත් මේ අවට ප්‍රදේශ කීපයකම ආරක්ෂාව තහවුරු කරන්නටත් පොලිසිය සමත් වෙලා තියෙනවා. සෑම නිවස් වලටම පවා විශේෂකාර බලකාය නිලධාරීන් යොදවමින් මේ ස්ථානයේ අවට ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. කොහොම වුණත් මේ රැඳවියන්ගේ ඥාතීන් බොහෝ පිරිසක් මේ මහර බන්ධනාගාරයේ ආසන්න මාර්ගයට එක්රැස් වෙලා තිනවා. මේ රැඳවියන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා පැමිණලා තිනවා. කොහොමවත් කිසිවෙකුටත් මේ ස්ථානෙන් ඇතුල් වීමට පොලිසිය ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒ අතරවාරයේ එතනත් යම්කිසි ආකාරයක මේ ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා මේ රැඳවියන්ගේ තොරතුරු ලබා දෙන්න කියලා. කොහොම වුණත් පොලිසිය සඳහන් කරන්නේ මේ මොහොත වෙද්දී කිසිවෙකුටත් මහර බන්ධනාගාරය තුලට ඇතුළත් වීමට අවස්ථාව ලබා දිය නොහැකි බවයි. ඉතින් මේ මොහොත වෙද්දී කොවිඩ් ආසාදිත රැඳවියන් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යන ආකාරات අපි දැක්කා මේ මහර බන්ධනාගාරයේ. ඉතින් අපි සූදානම්ින් ඉන්නවා මේ තොරතුරු මේ ස්ථානයේ ඉඳමින් නිරන්තරයෙන්ම ඔබට යාවත් කාලීන කරන්නට. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැකර් ක්‍රන්චි වෙජි. මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවට අමතරව එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
මා දන්න මහර රැඳවියන්ගේ ප්‍රධානම ඉල්ලීම PCR පරීක්ෂණයක් කොට Tamanටම රෝගය වැළඳී තිබෙනවාද කියලා පරීක්ෂා කොට ඔවුන් රෝහල්ගත කිරීම හෝ අදාළ නිරෝධායන මධ්‍යස්ථානවල ගෙන යන්න කියන ඉල්ලීම තමයි ගරු කතානායකතුමුන් තිබුණේ. ඒ ඉල්ලීම දිගින් දිගටම කරත් විසඳුමක් ලබා නොදීම හේතු කොටගෙන සිදු වූ දේ තමයි යම් නොසන්සුන්තාවයක් මතුවී තිබෙනවා. දැනට වාර්තා වෙන පරිදි රැඳවියන් 8 දෙනෙක් ආරක්ෂක අංශ විසින් තරන ලද වෙඩි තැබීම් වලින් ඝාතනය වී තිබෙනවා. තවත් විශාල සිරකරුවන් ප්‍රමාණයක් තුවාල වී තිබෙනවා. මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් පිළිබඳ ඇගීමක් තිබෙන රාජ්‍යයකට සුදුසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මේ ඊයේ මහර බන්ධනාගාරය ඇතුළතත් පලායමේ ප්‍රයත්නයක් තිබුණා. ඒ පලායමේ ප්‍රයත්නය නිලධාරීන්ට වෙඩි තියලා නවත්ත ගන්න හැකියාව ලැබුණත් ඇතුලේ රිමාන්ඩ් බන්ධනාගාරගත විශේෂයෙන් බහුතරයක් ඉන්නේ කුඩු හා මත්ද්‍රව්‍ය සම්බන්ධ රිමාන්ඩ් රැඳවියන් සහ අපි එක වැලිකඩදී දැක්කා අච්චු කරපු අය අතර ගැටණයක් ඇති වුණා. මේ දෙකොල්ල අතර ගැටණයක් ඇති වුණා. විශාල දේපල මහර බන්ධනාගාරය තුල අලාභහානි සිද්ධ වුණා. ගිනි තිබ්බා. පොලිසිය කැරලි මර්දන ඒකකයේ විශේෂ කාර්ය බලකාය යොදවලා දැන් වෙනකොට ඇතුල් වෙලා ඒ සියලුම කඩේතු මර්දනය වෙලා තියෙනවා. පරීක්ෂණයක් පවත්වනවා නම් ඒ පරීක්ෂණය ස්වාධීනව අපක්ෂපාතීව පැවැත්වන්නට ඕන. අමාත්‍යංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පරීක්ෂණයක් පවත්වනවායි කියන එක ගැන ඒක සාධාරණ ක්‍රියාවක් නොවේ. ස්වාධීන කණ්ඩායමක් පත් කරලා මේ සිදුවීමේ සත්‍ය හොයාගන්න. අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල හොයන්න ඕන. අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසය නිසා ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්මා වගේ අපි සූදානම් ස්වාධීන කමිටුවක් දැල්ලා අපිටත් අවශ්‍යයි මේක හොයන්න කවුද මේකට සම්බන්ධ කවුද මේවට අනුබල දෙන්නේ කියන එක හොයා ගැනීම රජයක් හැටියට වැදගත් වෙනවා. ඒ වගේම රහස් පොලිසියටත් අපි මේ සඳහා පරීක්ෂණ අපි බාර දෙනවා. වැලිකඩ හිරගෙදර සමයන් කියලා හිටපු පසුගිය කාලේ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලෙක් හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම්කිසි පෙත්තක්. ඒකට කියනවා රිවර්ස් කියලා. ඒ පෙත්ත ගෙනල්ලා හිරකරුවන් දවස් දෙකකදී හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා. බැලුවම ඒ පෙත්ත ගැහුවම ගරු කතානායකතුමනි කෙනෙකුගේ ලේ දකින්න ඕන. මේගොල්ලෝ මේ අත්හදා බැලීම කරලා මේගොල්ලෝ ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදා හැරලා යම්කිසි මිනීමරණ තත්වයක් ඇති කරගන්න. මේක ඇත්තටම මේක මෙහෙව්වේ මද්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නමුත් මේ වෙනකොට ඒක කරගන්න බැරුව ඉන්න බලවත් හිරකාරයෝ කණ්ඩායමක් තමයි මේ චතුරංග කියන පුද්ගලයාව මෙහෙව්වේ. මේක බුද්ධ්‍යංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීප දෙනෙක්ව වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්ත්වය ඇති කරගන්න බැරි වුණා. නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර ඒකේ බෑකප් ප්ලෑන් එක සිද්ධ වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ සැලසුම් සහගතව හිරගෙදර මිනීමරණ තත්ත්වයක් ඇති කරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා. ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයක් ඇති කිරීම සඳහා ඕන කරන වාතාවරණය ඇති කිරීම විතරයි. ඊයේ දිනේ 183ක් මහර බන්ධනාගාරයෙන් හම්බුණා. ඒ වගේම මට මතක විදියට අවුරුදු 22ක තරුණේ කොවිඩ් වසංගතයේ වෛරසය හේතු කොට මහර බන්ධනාගාරෙදි මිය ගියා. 82ක කෙනෙක් මිය ගියා. කවුරු හරි එක්කෙනෙක් මිය ගියා. නේද? 82ත් පැනලා පාර්ලිමේන්තුවෙන් දගල් නැහැ 82 කෙනෙක් මිය ගියපු ගමන් hina වෙනවා. පව් මේ මිනිස්සු ගැන. ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතුමා නේද? 82 කියන්නේ මැරෙන්න නියම කරපු වයසක් නෙවෙයිනේ. ඒතකොට ඒ රැඳවුම් බන්ධනාගාරයේ ඉන්න බොහෝ අය රිමාන්ඩ් සිරකරුවන්. අධිකරණයේ ඉදිරිපත් නොකොට මාස 11කට අධික කාලයක් සමහර අය ගත වෙමින් තිබෙනවා. අධිකරණ කටයුතු ඇනහිටීම නිසා ඒගොල්ලෝ සිටිය යුතු කාලයට වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගත වී තිබෙනවා. ඒ වගේම Tamante ඒ වෛරසය වැළඳේවිද කියන සැකය මතුවලා තිබෙනවා. ඒ නිසා වෙන හස්ත මොනවා තිබුණා. මෙතන සැබෑ ප්‍රශ්නයක් තිබෙනවා ඒ සිරකරුවන්ගේ නොසන්සුන්තාවය මතුවෙන්න. ඒ නිසා ඒ ප්‍රශ්නෙටයි විසඳුම ඕන. මේ නිකන් හරිම නේද? සර්ලොක් හෝම්ස් පන්නේ වීරියන් කතා ගොතමින් බොහොම ස්තුතියි මන්තුමා. බන්ධනාගාර ආශ්‍රිතව මේ දක්වා හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයින් ගණන 1099ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් බහුතරයක් ආසාදිතයින් වාර්තා වන්නේ වැලිකඩ, මහර සහ පැරණි බෝගම්බර බන්ධනාගාරවලින්. මේ අතර මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් මරණ 7ක් ඊයේ වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොම්පංච වීදියේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් මුල්ලෙරියාව මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ COVID-19 නියුමෝනියාව සහ නිදන්ගත පෙනහළු රෝගයක් හේතුවෙන්. මරදානයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකු රෝහල්ගත කරන අවස්ථාවේදීම මිය ගොස් තිබූ අතර COVID-19 ආසාදනය සමග පෙනහළු අකර්මණ්‍ය වීම මරණයට හේතු වී තිබුණා. කොටහේනේ පදිංචි 90 හැවිරිදි කාන්තාවක් හෝමගම මූලික රෝහලේදී මිය ගොස් තිබූ අතර මරණයට හේතුව ලෙස දැක්වුණේ COVID-19 නියුමෝනියාවයි. ගොතුඩුව පදිංචි 48 හැවිරිදි
පුද්ගලයෙකු නිවසේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් නියුමෝනියාව සහ නිදන්ගත පෙනහළු රෝගයක් සහ දියවැඩියාව උත්සන්න වීම හේතුවෙන්. මොරටුව පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් තිබූ අතර මරණයට හේතුව COVID-19 ආසාදනය නිසා උග්‍ර වූ නියුමෝනියාවයි. හලාවත පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු හලාවත මූලික රෝහලේදී මිය ගොස් තිබුණේ දියවැඩියාව අධික රුධිර පීඩනය සහ ආඝාතය සමග COVID-19 නියුමෝනියාව හේතුවෙන්. මාතර අකුරැස්ස පදිංචි 51 හැවිරිදි කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ අතර නිදන්ගත වකුගඩු රෝගය සමග COVID-19 නියුමෝනියාව ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතින් ගණන 496ක්. ඒ අතරින් 167 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 56ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 53ක් හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් COVID-19 ආසාදිත පුද්ගලයන් ගණන 1099 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 386 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙනුත් 198 දෙනෙකු මහර බන්ධනාගාරයෙනුත් 175 දෙනෙකු පැරණි බෝගම්බර බන්ධනාගාරයෙනුත් 157 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙනුත් 46 දෙනෙකු මැගසින් බන්ධනාගාරයෙනුත් 32 දෙනෙකු කුරවිට බන්ධනාගාරයෙනුත් වාර්තා වුණා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ පොලිස් බල ප්‍රදේශ 5ක් අද උදෑසන 5 සිට එම හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටකොටුව යන පොලිස් වසම් මෙලෙස හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දියෝ වෙන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. එමෙන්ම වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාම නිලධාරී වසම්ද අද උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, ආදුරුපු වීදිය, වේල්ල වීදිය, කෙසෙල්වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ, මර්දාන යන පොලිස් වසම් සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම මෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ මේගමුව සහ රාගම යන පොලිස් බල ප්‍රදේශ අද හුදකලා තත්ත්වයෙන් මුදා හැරුණා. හුදකලා තත්ත්වය ඉවත් කිරීමෙන් අනතුරු එම ප්‍රදේශවල අද පෙරවරුවේ දක්නට ලැබුණු තත්ත්වයයි මේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, කැලණිය සහ පෑලියගොඩ යන පොලිස් බල ප්‍රදේශත් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් පිටකොටුව පොලිස් වසමේ හුදකලා තත්ත්වයේ ඉවත් කෙරුණද මැනින් වෙළඳපොලේ හා 4 වන සහ 5 වන හරස් වීදිවල තොග වෙළඳාම් කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. පිටකොටුවේ මැනින් වෙළඳපොළ වගේම 4 වෙනි 5 වෙනි හරස් වීදිවල තොග වෙළඳාමට අපි අවසර ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුව නැවත වරක් සමූහයක් වශයෙන් ජනතාව එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශවල සේවය කරන මේ ආයතනවල මැනින් මාකට් එකේ 4 වෙනි 5 වෙනි හරස් වීදියේ සේවය කරන බොහෝ පිරිස් ආසාදිත ප්‍රදේශවල හුදකලා කරපු කොළඹ උතුර ප්‍රදේශ තමයි ජීවත් වෙන්නේ. නාටාමිවරු අනිකුත් අය. ඒක නිසා ඒ ප්‍රදේශවලින් පැමිණිලා යම් ආකාරයකට මේ රෝගයේ ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙන හින්දා අපි ඒක නැවත දැනුම් දෙනතුරු නවත්තලා තියෙනවා. දිවි නැගුම අරමුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ වාණිජ්‍ය මහාධිකරණය අද නියෝග කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. 2015 වසරේ ජනාධිපතිවරණයේ පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැය කර නිවාස ආධාර ලබා දීමින් රජයේ මුදල් සවාද්‍ය ලෙස පරිහරණය කළ යයි චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ වාණිජ්‍ය මහාධිකරණය අද නියෝග කළා. අදාළ නඩුවේ සෙසු විත්තිකරුවන් වූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිට්සිරි රණවක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතාද නිදොස් කොට නිදහස් කරුණා.
ඉකුත් යහපාලන සමයේදී නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී කොළඹ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා ප්‍රකාශ කළේ නිවාස ආධාර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබෙන්නේ දිවිනැගුම කළමනාකරණ සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව බවයි. එය විත්තිකරුවන්ගේ අවශ්‍යතාව මත පමණක් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලක් නොවන බව සාක්ෂිවලින් පෙනී යන බවද විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ දිවිනැගුම බැංකුව බැංකු පනත යටතේ ගසට් කරන ලද බැංකුවක් වශයෙන් පෙනී නොයන අතර එහි පවතින මුදල් දිවිනැගුම ආධාරලාභීන්ගේ මුදල් බැවින් අදාළ බැංකුව පොදු දේපළ පනතට ගැනෙන බැංකුවක් වශයෙන් නිර්වචනය කළ නොහැකි බවයි. එමෙන්ම විනිසුරුවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම නිවාස ආධාර ලබා දී තිබෙන්නේ දිවිනැගුම සහනාධාර ලාභීන්ට මිස විත්තිකරුවන්ගේ පෞද්ගලික පරිහරණයට නොවන බවයි. ඒ අනුව අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවයි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාතෘ භූමියට සෙත් පතා දින 21ක් පුරා අකණ්ඩව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන සෙත් පිරිත් සජ්ජායනය 13 වන දිනටත් අද පැවැත්වෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාතෘභූමියට සෙත් පතා ආරම්භ කළ සෙත් පිරිත් සජ්ජායනය අද 13 වන දිනටත් පැවැත්වෙනවා. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පසුගිය 18 වැනිදා ආරම්භ වූ පිරිත් සජ්ජායනය පුරා දින 21ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පිරිත් සජ්ජායනය සිදු කරනු ලබන්නේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අතිපූජනීය මහා සංඝරත්නය විසින්. ඊයේ දිනේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා ඇතුළු පිරිසක්ද පිරිත් ශ්‍රවණය සඳහා එක්ව සිටියා. LOLC සමූහ ව්‍යාපාරය විසින් මෙම පිරිත් සජ්ජායනය සඳහා බරපතල දායකත්වය දරන අතර නිල මාධ්‍ය අනුග්‍රහකත්වය දක්වන්නේ දෙරණ මාධ්‍ය ජාලයයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි. ඒත් සමගින් අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.